මම නිර්මාණ පාඩමේ පුතේ මුල ඉඳලම ඔක්කොම නිර්මාණ පාඩම කරන්න බලාපොරොත්තු වෙන්නේ අවශ්‍ය ප්‍රමාණය කරන්න බලාපොරොත්තු වෙනවා පුතේ. රේඛා ඛණ්ඩයක් අඳින්නේ මේමයි පුතේ. ඉස්සෙල්ලම මතක තියාගන්න මේ රේඛාව අඳින්න මේ රූල උඩ අඳින්න එපා පුතේ. උත්තර පත්‍ර ලියන කඩදාසියේ මේ රූල් සමහර වෙලාවට තද පාටින් තියෙනවා. උත්තර පත්‍ර ලියන කඩදාසියේ පොඩ්ඩක් පුතේ රූල් තද නම් ඔයාලගේ පැන්සලේ පාට තද නැත්නම් පුතේ අර රූල උඩ රේඛාවක් ඇඳහම ඒක පේන්නේ නැතුව යනවා. ඒ නිසා ඔයාලා පුළුවන් තරම් මේ අඳින රේඛාව පොඩ්ඩක් ඇද කරලා අඳින්න. රූල දිගේම අඳින්න එපා. රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න පුතේ එක පැත්තක මෙන්න මේව ලක්ෂයක් ලකුණු කරනවා. රේඛාවක් මත ලක්ෂයක් ලකුණු කරන්නේ කුඩා කඩයිලකින්. ඊට පස්සේ කව කටුවට තමයි ගන්නෙ. සෙන්ටිමීටර් 4 සෙන්ටිමීටර් 7 කව කටුවට ගන්න. කව කටුවට අරගෙන මෙන්න මෙහෙම කව කටුවෙන් සෙන්ටිමීටර් 7 අරගෙන ඔන්නෝම ඡාපයක් අඳින්න පුතේ සෙන්ටිමීටර් 7 ඡාපය. ගොඩක් වෙලාවට ළමයි සෙන්ටිමීටර් රූල කියලා සෙන්ටිමීටර් 7 ලකුණු කරලා මේ සර්ලායම බයිනින්ද ඡාපය ඇඳපු නැති නිසා මෙහෙම කරලා රූල කියලා මේ සෙන්ටිමීටර් 7 අරගෙන මේ අතින් ඔහම ඡාපයක් අඳිනවා මේ අපි රවට්ටන්නේ. මේක පුතේ අහු වෙනවා. මේ ඡාපයයි අහු වෙනවා. ඒ නිසා එහෙම කරන්න එපා. ඡාපයක් අඳින්න ඇඳලා මේක සෙන්ටිමීටර් 7 පැන්සලෙන් ලකුණු කරන්න පුතේ. මේ නිර්මාණ රේඛා සියල්ලම පැන්සලෙන්. ඔන්න දෙන ලද රේඛාවක් ලකුණු කරගන්න. ඊළඟට අපිට ඕන වෙනවා පුතේ ලම්බ රේඛා. ලම්බ රේඛා නිර්මාණය කරද්දී මම එක කියනවා පුතේ දෙන ලද ලක්ෂයක් මත පිහිටි දෙන ලද රේඛාවක් මත පිහිටි ලක්ෂයක් සිට ලම්බ රේඛාවක් ඇඳීම. මෙන්න මේව දෙන ලද රේඛාවක් මත p ලක්ෂයක් තියෙනවා. ඔය p ලක්ෂයේ ඉඳලා ලම්බ රේඛාවක් අඳින ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පුතේ අංශකානුමේ කෝණයක් මෙතන අඳින. අනිත් එක තමයි කෙටි ක්‍රමය. මෙතන p ලක්ෂයේ කව කටුව තියලා මේ දෙපැත්තෙන් ඡාප දෙකක් අඳින්න පුතේ එකම අරය අරගෙන. අරය වෙනස් කරන්න එපා. ඊට පස්සේ මෙතන කව කටුව තියලා මෙන්න මෙහෙම ඡාපයක් අඳින්න මෙතන කව කටුව තියලා පුතේ ඒ ඡාපේ කපන්න. කපලා මෙන්න මෙහෙම මේ ලක්ෂයයි ඡේදනය වෙන ලක්ෂයයි p ලක්ෂයයි රූල තියලා හරියට පුතේ රේඛාවක් කොහොම අඳිනවා. මේක හරියටම ලම්බ වෙනවා. ඒක තමයි පුතේ පළවෙනි ක්‍රමය. දෙන්නද ලක්ෂයක් මත පිහිටි රේඛාව. දෙවෙනි ක්‍රමය පුතේ මෙතන අංශක අනුමේ කෝණයක් නිර්මාණය කරනවා. දැන් ඉදිරියට මම අංශක අනුමේ කෝණයක් නිර්මාණය කරනවා කියලා දෙනවා. මෙන්න මෙහෙම පුතේ. p ලක්ෂයේ ඉඳලා අංශක අනුමේ කෝණයක් නිර්මාණය කරන්නේ p ලක්ෂයේ ඉඳලා මෙහෙම ඡාපයක් අඳිනවා. ඔයාලට කැමති අරයක් අරගෙන. එතන ඊට පස්සේ ඒ අරයම අරගෙන මෙතන ඇන්දොත් පුතේ අංශක 60යි. අයසරයක් ඇන්දොත් අංශක 120යි. ආපවා ගන්න. Tamante කැමති අරයක් අරගෙන ඡාපයක් ඇඳලා ඒ අරයම ගත්තොත් 60යි. ඊළඟට ඒක ආයක ඡාපයක් ගැහුවොත් 60යි 120යි. අපට ඕන 60කුයි 30කුයි නේ පුතේ. මේ 60 මේ දෙවෙනි 60 සමච්ඡේදනය කරනවා. ඒකත් මම දැන් කියලා දෙනවා. මෙතන කවකටුව තියලා ඔයාලට යම්කිසි අරයක් අරගෙන මෙතන කවකටුව තියලා මෙහෙම ඡාපයක් අඳිනවා. මෙතන කවකටුව තියලා ඒ ඡාපේ කපනවා පුතේ. හැබැයි මේ අරේම මෙතන ඉඳලා ගත්ත අරේම මෙතන ඉඳලා ගන්නත් ඕන. ඡාප දෙක කපන්න. ඊට පස්සේ මේක යා කරාම පුතේ අංශක 90යි. මේක හරියට අංශක 90යි. ලම්බ රේඛා. දෙන ලද ලක්ෂයක් මත පීටි දෙන ලද රේඛාවක් මත පීටි ලක්ෂයක සිට ලම්බ රේඛාවක් අඳින ක්‍රම දෙකයි. මේක තමයි ලේසි ක්‍රමය. මේක ටිකක් අංශකණු ගන්න වැඩ වැඩි. ඒ නිසා ලේසි ක්‍රමේ භාවිත කරන්නේ. ඊළඟට මම කතා කරනවා දෙන ලද රේඛාවකට බාහිර ලක්ෂයක සිට ලම්බ රේඛාවක් ඇඳීම. මෙතන කවකටුව තියලා මේ රේඛාව වල පොඩ්ඩක් පල්ලෙහාට පුතේ අරයක් අරගෙන මේ රේඛාව දෙපළකදී කැපෙන්න ඡාපයක් අඳින්න පුතේ. මෙතන කවකටුව තියලා මේ රේඛාවට වඩා පොඩ්ඩක් පහළට අරයක් අරගෙන අඳින්න. පුතේ මෙතන රේඛා මේ ලක්ෂයේ සිට කවකටුව මෙතන අර මේ ගොඩාක් ඈතට අදින්න එපා පුතේ කවට. එතකොට මෙන්න මෙහෙ එනවා. කොළයක් මදි වෙනවා. ඒක නිසා මෙතන ඉඳලා පොඩ්ඩක් දුර අරගෙන ඡාපයක් අඳින්න රේඛාව දෙපළකදී කැපෙන්න. පුතේ ඉතින් සමාන ළමයි මේක අඳින්නේ නැහැ පුතේ. එහෙම පුළුවන් තරම් කෙටි කරගන්න, වෙලාව අඩු කරගන්න. අරගෙන ඊට පස්සේ කවකටුව අයින් කරලා
දැන් ඒ දුරම කියලා නීතියක් නෑ පුතේ. මෙතන කවකටුව තියලා මෙහාට ඡාපයකුත් මෙතන කවකටුව තියලා මෙහාට ඡාපයකුත් අඳින්න. මෙතන කවකටුව තියලා මෙහාට ඡාපයක් මෙතන කවකටුව තියලා මෙහාට ඡාපයක්. දැන් මේක යා කරාම අංශක 90. ඔන්නෝම ලම්බ රේඛාවක් නිර්මාණය කරන්න පුළුවන් බාහිර ලක්ෂයක සිට. රේඛාවක් මත දීර්ඝ ලක්ෂයක සිට රේඛාවකට බාහිර ලක්ෂයක සිට. ඊළඟට අපි බලමු පුතේ කෝණ නිර්මාණය. ඉස්සෙල්ලම බලමු දෙන ලද කෝණයක් සමච්ඡේදනය කිරීම. මේ කෝණය හරියටම දෙකට බෙදන්න. ඒතකොට මේ කෝණය හරියට දෙකට බෙදන්න කෝණමානය පාවිච්චි කරන්න බෑ. මොකද අපේ ආයුධ ගොඩේ නෑ කෝණමානය. කවකටුව සරල දාලය සෙන්ටිමීටර් මිලිමීටර් පරිමාණය. එතකොට කෝණමානයෙන් මැනලා දෙකට බෙදන්න බෑ. මේ ශීර්ෂයේ කවකටුව තියලා මේ බාහුව දෙක කැපෙන්නේ ඡාපයක් අඳින්න. ඉතින් ඒකෙත් එහෙමයි පුතේ. මේ ඔහම ඕනේ මෙතනයි කැපෙන්නේ. ඊට පස්සේ මෙතන කවකටුව තියලා මේ පැත්තේ අඳිනවා ඡාපයක්. ඔයාලට කැමති අරයක් අරගෙන. ඒ ඡාපයම මෙතන තියලා ගන්න ඕනේ. ඒක වෙනස් වෙන්න බෑ. මෙතන කවකටුව තියලා අඳින ඡාපයම මෙතන කවකටුව තියලා අඳින්න ඕනේ. ඊට පස්සේ පුතේ මේ ඡේදන ලක්ෂයයි ශීර්ෂයයි රුල තියලා ඒක අඳිනවා. මෙන්න මේකට කියනවා කෝණ සමච්ඡේදකේ කියලා. ඊළඟට බලමු දෙන ලද කෝණයක් පිටපත් කිරීම. දැන් මට මෙන්න මෙහෙම කෝණයක් ලැබිලා තියෙනවා. මේ කෝණයම තව තැනක පිටපත් කරගන්න ඕන. කෝණමානයෙන් වෙනද පුළුවන්. එහෙම දෙන්නේ නැහැ පුතේ. එතකොට කෝණය අඳින්න බාහුවකුයි ශීර්ෂය යෝන. මම මෙහෙමත් ගන්නවා. දැන් මෙතන කවකටුව තියලා මේ බාහුව දෙකම කැපෙන්න ඡාපයක් අඳින්න පුතේ. මෙතන කවකටුව තියලා ඒ ඡාපයම ගන්න පුතේ. ඒ ඡාපයම ගන්න ඕන. මෙතන ඉඳලා මෙතනට ගත්ත ඡාපයම මෙතන ඉඳලා මෙතනට ගන්නවා. මෙතන ඉඳලත් එහෙමයි පුතේ. මට මෙහාට අඳින්න තියෙන්නේ මම මේ පැත්තට අඳිනවා ඡාපය. මේ ඡාපයම තමයි මෙතනයි අඳින්නේ. ඊට පස්සේ පුතේ මැන ගන්නවා. මෙතන ඉඳලා මෙතනට කවකට්ටෙන් මැන ගන්නවා කොච්චර දුරද කියලා. ඒ දුරම මෙතනට ගෙනාවම මහත්මී කොහොම අඳිනවා. මෙතන ඉඳලා පුතේ මෙතන මේ ඡාපය කපනවා. මේ දුර මැන ගන්නවා පුතේ. ඒ දුරමනේ ගෙනියලා මෙතන ලකුණු කරන්නේ. ඊළඟ මෙතන ලකුණු කරන්නේ ඒ දුරමනේ. දැන් මේක ඇඳාම පුතේ මෙන්න මෙහෙම අපි මේක ගමු ABC කියලා. මෙතන XYZ කියලා ගමු. එතකොට පුතේ PQR කෝණයට හරියටම සමානයි. ඒ වගේම පුතේ XYZ කෝණය. මේ කෝණ තුන හරියටම සමානයි. ඊළඟට අපි බලමු දෙන ලද වටිනාකමින් යුත් කෝණ නිර්මාණය. මේක පුතේ ඉස්සෙල්ලාම අපි අඳින්නේ අංශක 60 කෝණයක්. අංශක 60 කෝණයකින් තමයි පුතේ පටන් ගන්න. ඕනම කෝණයක් නිර්මාණය කරන්නේ අංශක 60. කොහොම බාහුවක් ඇඳලා ශීර්ෂය ලකුණු කරගන්න. ඊට පස්සේ කවකටුවට අපි කැමති දුරක් අරගෙන ඡාපයක් අඳිනවා පුතේ මෙන්න මෙහෙම. බාහුව කැපෙන්න. ඊට පස්සේ ඒ අරේම අරගෙන මෙතන ලකුණු කරත් පුතේ අංශක 60. මෙතන කවකටුව තියලා ඔයාලා කැමති අරයක් ගන්න. අරගෙන මෙතන කවකටුව තියලා ඒ ඡාපේ කපන්න පුතේ. කැපුවාම හරියටම අංශක 60. හේතුව පුතේ දැන් මෙතන ඉඳලා මෙතනට දුරක් සමානයි. මෙතන ඉඳලා මෙතනට දුරක් සමානයි. මෙතන ඉඳලා මෙතනටත් ඒ දුරමයි. එහෙනම් පුතේ මෙතන ගොඩනගන්නේ සමපාද ත්‍රිකෝණයක්. සමපාද ත්‍රිකෝණයක් යනකොට එක කෝණයක් අංශක 60යි. ඇයි මම මෙතන ඉඳලා මෙතනට යනදාම කියන්නේ පුතේ මේ පාද දෙක සමානයි. ඒතකොට ඒ ආරෙමනේ අරගෙන මෙතනට යන්නේ. ඒතකොට මෙතන යන්නේ සමපාද ත්‍රිකෝණයක්. එහෙනම් එක කෝණයක් අංශක 60යි. ඊට පස්සේ අංශක 30 පුතේ. ඉතින් කතා කරන දෙයක් නැහැ. අංශක 60 දෙකට බෙදන්න අපි දන්නවා. මෙතන අරයක් අරගෙන ඒ අරයම ගත්තොත් අංශක 60යි කියවනේ පුතේ. ඉතින් දැන් මේ අංශක 60 අඳින්න ඕනේ නෑ පුතේ. අපි අර ඉස්සෙල්ලම අඳිනවා නේද ඡාපයක්. ආන් ඒ ඡාපයට අපි කියමු පුතේ ප්‍රධාන ඡාපය කියලා. අන්නේ ප්‍රධාන ඡාපය මත ලකුණු කරොත් ඇති. දැන් මෙතන ඉඳලා මෙතනට අංශක 60යි. ඉතින් 60 කෝණය අඳින්න ඕනේ නෑ පුතේ. ඊළඟ මේ 60 කෝණය සමච්ඡේදනය කරනවා. මෙතන කවකටුව තියලා මෙහාට ඡාපයකුයි මෙතන කවකටුව තියලා ඒ ඡාපය කපනවා. කපලා ඇඳාම දැන් පුතේ අර 62කට බෙදෙනවා. මේ කෝණය අංශක 30යි. ඉතින් පුතේ මේකම අහපව දෙකට බෙදුවොත් පුතේ 15යි.
එතකොට මේ 30 අඳින්නෙත් නැහැ 60 අඳින්නෙත් නැහැ 30 අඳින්නෙත් නැහැ. බලමු අංශක 15 කෝණයක් අඳින්න. හරි. දැන් බලන්න මම 60ක් ඇඳලා තියෙන්නේ. අරයක් ගත්තා ඒ අරයම මෙතන ඇඳලා. 60යි. මේ ඇට දෙකට බෙදන්නත් අපි ඉගෙන ගත්තා. මෙතන ඉඳලා මෙහාට චාපයක් මෙතන ඉඳලා මෙහාට චාපයක්. එතකොට පුතේ දැන් 30යි 30 අඳින්නත් එපා. මම මේකට නමක් කියවන ප්‍රධාන චාපය කියලා. අන්නේ ප්‍රධාන චාපය මත විතරක් ලකුණු කරන්න පුතේ 30. මෙහෙම රූල තියන්න. මෙහෙම රූල තියලා ඒක පුතේ හරියට මේ චාපය මත විතරක් 30 ලකුණු කරන්න. ඔන්න අර 30 අඳින්න ඕනේ නැහැ. ඊට පස්සේ ඔයාලා දන්නවනේ දැන් 30 දෙකට බෙදා ගන්න ඕනේ කියලා. මේ 30 දෙකට බෙදනවා. මෙතන කවකටුව තියලා මෙහාට චාපයකුත් මෙතන කවකටුව තියලා මෙහාට චාපයකුත්. පුතේ මේ දුර ලඟු වෙන්න කවකටුවක් ලං කරන්නේ. දැන් මෙතන ඉඳලා ඔයාලට ඕන මාර්ගයක් ගන්න කිව්වා මේ අරේ දික් කරොත් එහෙම කවකටුව. මෙතන කවකටුව තියලා පුතේ මෙන්න මේමයි චාපය ඇඳෙන්නේ මේ පැත්තෙන් ඈ. මේ පැත්තෙන් චාපය ඇඳෙන්නේ පුතේ මේම. ඕම් බලන්න දැන් පුතේ කොහොමද කියලා මේ ඡේදන ලක්ෂ්‍ය හොයන්නේ. මේක මෙහෙම ඇඳ මේක මෙහෙම ඇඳ මේ අරේ දික් කරොත්. ඒකින්ද අරේ පුළුවන් තරම් කොට කරොත් තමයි මේ වගේ පුතේ කුරුසයක් වගේ ඇවිල්ලා ලක්ෂ්‍ය හොඳට පේන්නේ. ඒකින්ද මේවා ලං වෙන්න කවකටුව පුතේ කුඩා කරගන්න. මෙහෙම ඇඳාම හරියට නිර්මාණය හරියට පැහැදිලිව පේන්නේ නැහැ පුතේ. දැන් මම මේ 30 දෙකට බෙදපු නිසා දැන් මෙතන එන්නේ පුතේ අංශක 15. කොහොම ගත්තාම පුතේ අංශක 15යි මෙතන එන්නේ. ඔන්නෝමයි අංශක 15 නිර්මාණය කරන්නේ. ඊළඟට මේ 15 අඳින්න නැතුව ඒකත් දෙකට බෙදාගත්තා නම් පුතේ 7මාරයි. ඒ නිසා අංශක 7මාරේ ගුණාකාර ඕනතරමක් අඳින්න පුළුවන් පුතේ. අංශක 7මාරේ ගුණාකාර 7මාර 15 22මාර 30 37මාර 45 52මාර 60 67මාර 75 ඔය 7මාරේ ගුණාකාර ඕනෙම කෝණයක් නිර්මාණය කරන්න පුළුවන් පුතේ කවකටුව පමණක් භාවිතා කරලා. අපි යමු අනිත් පැත්තට පුතේ. අංශක 60ට වඩා වැඩි කෝණ. අපි බලමු අංශක 120ක් නිර්මාණය කරන්න කොහොමද. පුතේ අංශක 120ක් නිර්මාණය කරන්න අර වගේම බාහුවක් ලකුණු කරලා ශීර්ෂය ලකුණු කරලා පුතේ චාපයක් අඳිනවා ටිකක් දුරට. ඒ අරේම ගත්තොත් පුතේ අංශක 60යි අය පාරක් ගත්තොත් පුතේ 120යි. 60 ඒව දෙකයි. අර ප්‍රධාන චාපය මත තමයි ලකුණු කරන්නේ පුතේ මේ ඔක්කොම. ප්‍රධාන චාපය කියලා එහෙම නමක් දීලා නැහැ. නම මම කියන්නේ පුතේ ප්‍රධාන චාපය කියලා. දැන් පුතේ මෙතනටයි කවකටුව තිබ්බාම හරියටම අංශක 120යි. මේ කෝණය අංශක 120යි. ඊළඟට බලමු අංශක 90 කෝණය. හොඳයි බලන්න. මම දැන් අංශක 120 අර වගේ ලකුණු කරා. චාපයක් ඇඳලා ඒ අරේම ගත්ත 60යි ඒ අරේම ගත්ත 120යි. දැන් පුතේ 90ක් වෙන අපි මේ ප්‍රධාන චාපයෙන් බලන්නේ. මෙතන ඉඳලා මෙතනට 60යි මෙතන ඉඳලා මෙතනට 30යි. ඒ ඉඳලා මේ දෙවෙනි ඇට දෙකට බෙදන්නේ පුතේ. බොහොම මේ සරලයි පුතේ. මෙතන කවකටුව තියලා මෙහාට චාපයක් අඳිනවා මෙතන කවකටුව තියලා ඒ චාපේ කපනවා පුතේ. එතකොට දැන් තමයි අංශක 90 වෙන්නේ. මෙතනයි යා කරාම අංශක 90. ඔය විදිහට අංශක 90. අංශක 90 60 75 105 ඔය ඕන එක පුතේ මේ ප්‍රධාන චාපේ මත ලකුණු කරන්න පුළුවන්. හරි. අංශක 45 මම අතහැරලා ආවේ පුතේ 60ට වඩා අඩුයි. 45 මම එුණාට අතහැරලා ආවේ පුතේ අංශක 90 අඳිනකම්. අංශක 45 අඳින්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. බලන්න මෙතන කවකටුව තියලා මම අඳිනවා කැමති අරයක් අරගෙන ඡාපයක්. ඒ අරේම ගත්තොත් පුතේ 60යි අංශක. මම මේ අංශක 60 දෙකට බෙදනවා පුතේ. මෙතන කවකටුව තියලා මෙහාට ඡාපයක් අඳිනවා මෙතන කවකටුව තියලා ඒ ඡාපේ කපලා මේ ප්‍රධාන ඡාපය මත විතරක් ලකුණු කරොත් අංශක කීයද පුතේ? මම මේ 60 දෙකට බෙදුවා. අංශක 30යි. දැන් මේ 30 දෙකට බෙදලා මම 15ක් ගත්තේ. මේ 30 දෙකට බෙදුවොත් මෙතන ඉඳලා මෙතනට 30යි. මේ දෙක 30 දෙකට බෙදුවොත් 15යි. එතකොට පුතේ අංශක 45 වෙනවා. මේ 30 දෙකට බෙදුවා. මෙතන කවකටුව තියලා මෙහාට ඡාපයකුත් මෙතන කවකටුව තියලා මෙහාට ඡාපයකුත් ඇඳලා මේ දෙවෙනි 30 දෙකට බෙදුවාම පුතේ 30යි 15යි. මෙන්න මෙතනට එනවා පුතේ අංශක 30ක්. මෙතන ඉඳලා මෙතනට එනවා අංශක 15ක්.
ඔක්කොම එකතු කරාම අංශක 45යි. පළවෙනි ක්‍රමය. දැන් බලන්න කැමැති අරයක් අරගෙන ඡාපයක් ඇඳලා ඒ අරේ මාර්ගයේ දෙපාරක් ඇඳුත් 120යි. මම මේ දෙවෙනි හැට දෙකට බෙදනවා. මෙතන කව කටු තියලා මෙහාට ඡාපයක්, මෙතන කව කටු තියලා මෙහාට ඡාපයක්. අරගෙන දැන් උදේ මෙතන ඉඳලා මෙතනට ඇඳොත් අංශක 90යි. ඇයි? 60කුයි 30කුයි. අංශක 90යි. දැන් මම මේ අංශක 90 දෙකට බෙදන්නකො. මෙතන ඉඳලා මෙතනට දෙකට බෙදන්නකො. එතකොට 45යි. කොහොමද? මෙතන කව කටුව තියලා මෙහාට ඡාපයක් අඳින්න. මෙතන කව කටුව තියලා ඒ ඡාපේ කපන්න. මෙතන කව කටුව තියලා මෙහාට ඡාපයක් ඇඳලා මෙතන කව කටුව තියලා මෙහාට ඡාපයක් ඇඳලා එතකොට මම පුතේ මෙන්න මේ 90 දෙකට බෙදුවා. දැන් අංශක 90 මන් දෙකට බෙදපු නිසා ඒ කෝණය වෙනවා අංශක 45. 90 අඳින්නත් එපා. 60 අඳින්නත් එපා. 120 අඳින්නත් එපා. 90 අඳින්නත් එපා. ඒ වාග ප්‍රධාන ඡාපයේ මත විතරක් ලකුණු කරන්න. ඊට පස්සේ මේ 90 දෙකට බෙදුවාමත් මේක අංශක 45යි. 30කුයි 15කුයි ගත්තත් 45යි. 90 දෙකට බෙදුවත් උතේ අංශක 45යි. හොඳයි. මම කෝණ නිර්මාණය එතනින් නවත්තනවා පුතේ. ඊළඟ මම කතා කරනවා සමාන්තර රේඛා නිර්මාණය. මේ AB රේඛාවට O ලක්ෂය හරහා සමාන්තර රේඛාවක් මෙහෙම අඳින්න ඕන පුතේ. O ලක්ෂය හරහා. එතකොට මම කරන්නේ සමාන්තර ආශ්‍රයක ලක්ෂණයක් ගන්නවා පුතේ. සමාන්තර ආශ්‍රයක් කියන්නේ සම්මුඛ පාද සමානයි සම්මුඛ පාද සමාන්තරයි. මම මෙතන සමාන්තර ආශ්‍රයක් නිර්මාණය කරනවා. කොහොමද? O ලක්ෂයේ ඉඳලා මම මෙහෙම කැමති රේඛාවක් අඳිනවා. AB රේඛාව කැපෙන්න කැමති රේඛාවක් ඇඳලා මෙතන ඉඳලා මම සමාන්තර ආශ්‍රයක් නිර්මාණය කරනවා. කොහොමද? මෙතන ඉඳලා මෙතනට තියෙන දුර කව කටුවට අරගෙන මෙතන ඉඳලා මෙතනට තියෙන දුර කව කටුවට අරගෙන ගිහිල්ලා මෙතන ඉඳලා කොහොම ලකුණු කරනවා. මෙතන ඉඳලා මෙතනට දුර මෙතන දුර අරගෙන මෙතන ඉඳලා මෙතනට දානවා. මෙතන ඉඳලා මෙතනට තියෙනනේ දුරක්. මෙතන ඉඳලා මෙතනට දුරක්. ඒ දුර අරගෙන ගිහිල්ලා පුතේ මෙතන ලකුණු. මෙතන ඉඳලා මේ දුර අරගෙන මෙතන ඉඳලා මෙතනට ලකුණු කරනවා. මෙතන ඉඳලා මෙතනට දුර අරගෙන මෙතන ඉඳලා මෙතනට ලකුණු. ලකුණු කරලා ආන්ගේ ලක්ෂයට O ලක්ෂයේ ඉඳලා අඳිනවා රේඛාව. දැන් මොකද වෙන්නේ පුතේ? මේ පාද දෙක සමාන්තරයි. ඇයි මේක සමාන්තරයි? සම්මුඛ පාද සමානයි. මේ දුරමයි පුතේ මෙතනට. මේ දුරමයි මෙතනට. මෙතන ඉඳලා මෙතනට දුරමයි පුතේ මෙතන ඉඳලා මෙතනට ගත්තේ. එහෙනම් මේ පාද දෙකත් සමානයි. චතුරස්‍රයේ සම්මුඛ පාද යුගල දෙකම සමාන නම් පුතේ මේක සමාන්තර ආශ්‍රයයි. සමාන්තර ආශ්‍රයක් නම් සම්මුඛ පාද සමාන්තරයි. ඔන්න ඔහොමයි පුතේ බාහිර ලක්ෂයක ඉඳලා රේඛාවකට සමාන්තර රේඛාවක් අඳින්නේ. ඊළඟ මතක තියාගන්න සම්මුඛ පාද සමානයි කියන එක. ඊළඟ පුතේ අනුරූප කෝණ සමානයි. මෙතනයි අනුරූප කෝණ සමානයි. මෙතනයි ඒකාන්තර කෝණ සමානයි. අනුරූප කෝණ සමානයි. ඒකාන්තර කෝණ සමානයි. ඔය ආශ්‍රයෙන් ඔය විදියට පුතේ සමාන්තර රේඛා අඳින්න පුළුවන්. සමාන්තර රේඛාවල තියෙන ලක්ෂණ අරගෙන ඕනෑම කෝණයක් සැලකිල්ලට අරගෙන අනුරූප කෝණ, ඒකාන්තර කෝණ, මිශ්‍ර කෝණ ඔය ඔක්කොම අරගෙන පුතේ සමාන්තර රේඛාවක් නිර්මාණය කරන්න පුළුවන්. ඊළඟට තියෙන පුතේ නිර්මාණ පාඩමේ ත්‍රිකෝණ නිර්මාණය. ත්‍රිකෝණ නිර්මාණය 10 පන්ති කරන්නේ මම ත්‍රිකෝණ නිර්මාණය කරන්නේ අභ්‍යාසයක් ආවහම ඒ දීලා තියෙන තොරතුරු අනුව ත්‍රිකෝණයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඊළඟට පුතේ 11 පන්ති එනවා ස්පර්ශක නිර්මාණය කිරීම. අර ස්පර්ශක පිළිබඳ තියෙන නීතිය සැලකිල්ලට අරගෙන ස්පර්ශක නිර්මාණය කරගන්න වෘත්තයකට. හරි. ස්පර්ශක නිර්මාණය කිරීමේදී දෙකක් තියෙනවා. එකක් තමයි දෙන ලද වෘත්තයේ මත පීටි ලක්ෂයක සිට ස්පර්ශකයක් නිර්මාණය කිරීම. දැන් මේ දෙන ලද වෘත්තයේ මත පීටි ලක්ෂයක් තමයි P. P වල ඉඳලා ස්පර්ශකයක් අඳින්න. P වල ඉඳලා ස්පර්ශකයක් අඳින්නවා. මම පළවෙනි පියවරේ OP යා කරනවා. කේන්ද්‍රයයි ස්පර්ශ ලක්ෂයයි යා කරනවා.
යා කරලා මේ රේඛාවට P ලක්ෂයේ ඉඳලා ලම්බකයක් අඳිනවා පුතේ. P ලක්ෂයේ ඉඳලා ලම්බකයක් අඳිනවා. ඉතින් P වල ඉඳලා ලම්බකයක් අඳින්න ක්‍රම දෙකක් කිව්වනේ පුතේ. අපි ලේසි ක්‍රමයක් ගමු. OP ටිකක් දික් කරනවා. දික් කරලා මෙතන P වල ඉඳලා රේඛාවේ දෙපැත්තේ ඡාප දෙකක් අඳිනවා එකම අරයක් අරගෙන. මෙතන කව කටු තියලා දෙපැත්තේ ඡාප දෙකක් අඳිනවා. ඊට පස්සේ කව කටු අයින් කරනවා. ඊට පස්සේ මේ ලක්ෂයේ ඉඳලා මෙහාට ඡාපයක් අඳිනවා. මේ පැත්තේ ඉඳලා ඒ ඡාපේ කපනවා. කපලා අර P ලක්ෂයයි මේකයි යාක. මේක තමයි පුතේ ස්පර්ශකය. වෘත්තයේ මත පීඩි ලක්ෂයක සිට ස්පර්ශකයක් නිර්මාණය කරනකොට එතන ඉඳලා කොහොම අරය යා කරන්නේ. ඊට පස්සේ ඒ අරයට ලම්බ රේඛාවක් අඳින්න. මේක තමයි පුතේ ස්පර්ශකය. ඔයාලා දන්නවනේ පුතේ මේ වෘත්තයක් මත අරයක් ඇන්දොත් ඒ අරයට ලම්බ වෙනවා කියලා පුතේ ස්පර්ශකය. ඒ අරයට ලම්බ වෙනවා. එතකොට මේක තමයි ස්පර්ශකය. ඔය දෙනලද වෘත්තයක් මත පීඩි ලක්ෂයක ඉඳලා ස්පර්ශකයක් ඇඳීම. දැන් වෘත්තයට බාහිරින් පීඩි. වෘත්තයට බාහිරින් පීඩි ලක්ෂයක ඉඳලා ස්පර්ශකයක් මෙහෙම අඳින්න ඕනේ. පුතේ ස්පර්ශක දෙකක් අඳින්න පුළුවන්. ස්පර්ශක දෙකක් අඳින්න පුළුවන්. මෙන්න පියවර. ඉස්සෙල්ලම බාහිර ලක්ෂයයි කේන්ද්‍රයයි යා කරනවා. බාහිර ලක්ෂයයි කේන්ද්‍රයයි යා කරනවා. යා කරලා මේක විස්කම්භය වෙන්න වෘත්තයක් අඳිනවා. ඉතින් මේක විස්කම්භය වෙන්න නම් පුතේ කේන්ද්‍රය තියෙන්න ඕනේ පුතේ. කේන්ද්‍රය තියෙන්න ඕනේ විස්කම්භයේ හරි මැද. එහෙමනම් දෙවෙනි පියවර හැටියට OP PO රේඛාවේ මධ්‍ය ලක්ෂය හොයා ගන්නවා. කොහොමද PO රේඛාවේ මධ්‍ය ලක්ෂය හොයාගන්නේ? ලම්බ සමච්ඡේදකේ නිර්මාණය කිරීම. මෙතන කවකටුව තියලා භාගයට වඩා පොඩ්ඩක් වැඩි දුරක් අරගෙන ඡාප දෙකක් අඳිනවා පුතේ දෙක. මෙතන කවකටුව තියලා ඔන්නෝම ඡාප දෙකක් අඳිනවා. මෙතන කවකටුව තියලා ඒ ඡාප දෙක කපනවා පුතේ. ඒ ඡාප දෙක කපනවා. කපලා මේ දෙක යා කරාම මෙන්න මෙහෙම තමයි හරියට මධ්‍ය ලක්ෂය ලැබෙන්නේ. මේක මධ්‍ය ලක්ෂය. මේ පාඩ දෙක ඔන්න PO රේඛාවේ මධ්‍ය ලක්ෂය හොයාගන්නේ ලම්බ සමච්ඡේදකයේ නිර්මාණය කිරීම. ඒකෙදි තිබුණේ මේවා එහෙම අඳින්න ඕනේ නැහැ. පුළුවන් තරම් කෙටි කරගන්න පුතේ රේඛා. අරගෙන දැන් පුතේ මේක විස්කම්භයක් වෙන්න අඳිනවා වෘත්තයක්. කේන්ද්‍රය හොයාගත්තනේ. අරය මේ දුර හරි මේ දුර හරි ගන්නවා. මෙතන කවකටු තියලා මෙන්න මේම වෘත්තයක් නිර්මාණය කරනවා. මෙන්න මේම මෙයා විස්කම්භයේ හැටියට අරගෙන අර්ධ වෘත්තයක් නිර්මාණය කරොත් පුතේ මේක අර්ධ වෘත්තයක්. මේ අර්ධ වෘත්තය මත පීටි කෝණය ඍජු කෝණයක්. දැන් මම අඳිනවා මේ කැපුණු තැනයි මේ බාහිර ලක්ෂයයි යා කරනවා ඔන්න ඔහොම. මේ පැත්තට යා කරනවා. ඔන්න ස්පර්ශක දෙක. බාහිර ලක්ෂයක සිට ස්පර්ශක දෙකක් අඳින හැටි බලා ගන්න. අයහපව බලා ගන්න. මේක දෙන ලද වෘත්තය මේක බාහිර ලක්ෂය. පළවෙනි පියවර බාහිර ලක්ෂයයි කේන්ද්‍රයයි යා කරනවා. දෙවෙනි පියවර එයා විස්කම්භය ලෙස ගැනෙන වෘත්තයක් නිර්මාණය කරනවා. මෙයා විස්කම්භය නම් කේන්ද්‍රය පිහිටන්නේ මේ විස්කම්භයේ හරි මැද. එහෙනම් මේකේ හරි මැද හොයාගන්නේ ලම්බ සමච්ඡේදකේ නිර්මාණය කරලා. මෙතන කවකටු තියලා භාගයට වඩා වැඩි දුරක් අරගෙන ඡාප දෙකක් අදිනවා. මෙතන කවකටු තියලා ඒ ඡාප දෙක කපනවා. ඒකට කියනවා පුතේ ලම්බ සමච්ඡේදකේ කියලා. ඊට පස්සේ එයා කේන්ද්‍රයේ විදියට අරගෙන මෙතන ඉඳලා P දුර හරි මෙතන ඉඳලා O දුර හරි කවකටුවට අරගෙන අර්ධ වෘත්තයක් නිර්මාණය කරනවා. එතකොට මේ එක කොටසකට කියනවා පුතේ අර්ධ වෘත්තයක් කියලා. ඉතින් ගොඩක් ළමයි පුතේ මේ වෘත්තයක් නිර්මාණය කරන්නේ නැහැ. වෘත්තේම වෙලා යනවා පුතේ. මේක නිර්මාණය කරන්න ඕනේ මේ වෘත්තේ කැපෙන තැන විතරක් ඇති. මේ කැපෙන තැන් දෙක විතරක් ඇති. නිකන් බොරුවට පුතේ කාලය ගත කරන්න එපා. අරගෙන
මෙතන ඉඳලා මෙතනට යා කරනවා මෙතන ඉඳලා මෙතනට යා කරනවා. මොකද පුතේ අර්ධ වෘත්තයක් මත පීටි කෝණය ඍජු කෝණයක් වෙනවා. එතකොට මේක අර්ධ වෘත්තයක් ඇටියෙත් ගන්නේ. අර්ධ වෘත්තයේ මත අඳින කෝණය මේක ඍජු කෝණයක් වෙනවා. මේකත් පුතේ ඍජු කෝණයක් වෙනවා. මේක අර්ධ වෘත්තයක් නෙවෙයි. මේ අර්ධ වෘත්තයේ මත පීටි කෝණය ඍජු කෝණයක් වෙනවා. එතකොට මෙතනත් අංශක අණුවක් හැදෙනවනේ පුතේ. අංශක අණුවක් හැදුනාම අපි දන්නවා පුතේ ස්පර්ශකයයි මෙතන ඉඳලා ස්පර්ශ දෙක සමාන වෙනවා. වෘත්තයේ ස්පර්ශක පිළිබඳ ප්‍රමේය මතක් කරගන්න පුතේ. ස්පර්ශක දෙක සමාන වෙනවා. මෙතන මේ දෙක යා කරන කෝණය ඍජු කෝණයක් වෙනවා පුතේ නේද? අර ඇඳා පුතේ ස්පර්ශකේ ලම්බ වෙනවා මේ. මෙතන අර ඇඳුත් එහෙම මෙහෙම ස්පර්ශකේ ලම්බ වෙනවනේ පුතේ. ඒතකොට මෙතන අංශක අණුවේ කෝණයක් නේ. මේ දෙක ඇඳාම මෙතන අංශක අණුවේ කෝණයක් නේ. එතකොට ඒ නීතිය යටතේ මේ දෙක ස්පර්ශ. ඔය ස්පර්ශක දෙකක් මතක තියාගන්න. ඊළඟට පුතේ නිර්මාණ පාඩමේ තියෙනවා දෙන ලද ත්‍රිකෝණයකට අඳින්න පුළුවන් වෘත්ත තුනක්. වෘත්ත තුනක්. අන්තර්වෘත්තය, පරිවෘත්තය, බහිර්වෘත්තය කියලා. දෙන ලද ත්‍රිකෝණයකට අඳින්න පුළුවන් වෘත්ත තුනක්. එක අන්තර්වෘත්තය. අපි බලමු පුතේ අන්තර්වෘත්තය කියන්නේ මොකක්ද කියලා. දෙන ලද ත්‍රිකෝණයේ පාද තුනම ස්පර්ශ කරමින් ත්‍රිකෝණයේ ඇතුලේ අඳින වෘත්තය පුතේ මෙන්න මෙහෙම. පාද තුනම ස්පර්ශ කරන්න ඕන. එතකොට ඒ වෘත්තය අඳින්න ප්‍රධාන තොරතුරු දෙකක් ඕන පුතේ. ඕනම වෘත්තයක් අඳින්න. ඕනම වෘත්තයක් අඳින්න තොරතුරු දෙකක් ඕන. එක කේන්ද්‍රයක් ඕන. එතකොට ඔය පාද තුනම ස්පර්ශ කරගෙන යන වෘත්තය අඳින්න කේන්ද්‍රයක් ඕන. දෙක අරයක් ඕන. ඕනම වෘත්තයක් ගැටලුවේ පුතේ නිර්මාණ පාඩමෙන් දෙන ගැටලුවේ වෘත්තයක් නිර්මාණය කරන්න ආවොත් මේ තොරතුරු දෙක අනිවාර්යෙන් හොයාගන්න පුතේ. එක කේන්ද්‍රය ඕන. දෙක අරයක් ඕන. ඒ කේන්ද්‍රය තිබ්බට බැංකුවේ අරයක් ඕනනේ. ඒ අරයත් ඕන. කේන්ද්‍රය ඕන අරය ඕන. හොඳට මතක තියාගන්න. අන්තර්වෘත්තය නිර්මාණය කරද්දී කේන්ද්‍රයේ විදිහට ගන්නේ ඔය ත්‍රිකෝණේ කෝණ සමච්ඡේදක හමුවන ලක්ෂය. කෝණ සමච්ඡේදක හමුවන ලක්ෂය. මේ කෝණේ සමච්ඡේදකයේ ගන්නවා. මෙතන කවකටුව තියලා බාහුව දෙකම කැපෙන්නේ ඡාපයක් අඳිනවා. මෙතන කවකටුව තියලා මේ පැත්තට ඡාපයක්. මෙතන කවකටුව තියලා මේ පැත්තට ඡාපයක්. ඒක ඇඳාම පුතේ කෝණ සමච්ඡේද. මේ පැත්තට අඳිනවා. ඉතින් පුතේ මෙතන තියලා බාහුව දෙක විතරක් කැපෙන්න ඕන ඇඳාම ඇති. නිකන් අපරාධේ කාලය යනවා. ඊට පස්සේ මෙතන කවකටුව තියලා මෙහාට අඳිනවා. මෙතන කවකටුව තියලා මෙහාට. මෙන්න මේ කෝණ සමච්ඡේදක හමුවන ලක්ෂය කේන්ද්‍රය පුතේ. ඔය විදිහට කේන්ද්‍රය ලබා ගත්තා. දෙක අරයක්. දැන් ඔයාලා ස්පර්ශක පාඩමේ දන්නවනේ පුතේ මේවා ස්පර්ශක නම් කේන්ද්‍රයයි ස්පර්ශකයයි අතර සම්බන්ධය මොකක්ද? කේන්ද්‍රයේ සිට ස්පර්ශකයකට අඳින්න පුළුවන් ලම්බකය. කේන්ද්‍රයයි ස්පර්ශලක්ෂයයි යා කරන රේඛාව මේ පුතේ ස්පර්ශකයට ලම්බ වෙනවා කියලා ඔයාලා ඉගෙනගෙන තියෙනවා ස්පර්ශක පාඩමේ. ස්පර්ශලක්ෂය මේ කේන්ද්‍රයයි ස්පර්ශලක්ෂයයි යා කරන රේඛාව ස්පර්ශකයට ලම්බ වෙනවා පුතේ. එහෙමනේ අපි මේ ස්පර්ශකයක් නිර්මාණය කරේ. මෙතන ඉඳලා ඔහොම අරයක් ඇඳලා ඒ අරයට ලම්බකයක් නැන්ද පුතේ. එහෙනම් මෙතන ඉඳලා මේකට තියෙන ලම්බ දුර තමයි පුතේ අරේ විදිහට ගන්න. බාහිර ලක්ෂයක සිට මෙන්න මේම පුතේ මෙයාට ලම්බකයක් අඳින හැටි මතකද? බාහිර ලක්ෂයේ කවකටුව තියලා කොහොම ඡාප දෙකක් අඳින්න පුතේ. ඊළඟ මෙතන කවකටුව තියලා මෙහාට ඡාපයක්, මෙතන කවකටුව තියලා මෙහාට ඡාපයක්. ඕක යා කරාම ඉන්නේ පුතේ ලම්බ දුර. කේන්ද්‍රයේ සිට ඔන්නෝම ලම්බ දුර මේක තමයි පුතේ අරය. ඔය කේන්ද්‍රයේ ඉඳලා මෙන්න මේ දුර අරගෙන අඳින්න වෘත්තයක් පාද තුනම ස්පර්ශ කරගෙන යනවා. ඔන්න ඔක තමයි අන්තර්වෘත්තය. මතක තියාගන්න අන්තර්වෘත්තය අඳින්දී හරියටම ගන්න ඕන ගානට. අන්තර්වෘත්තය හරියටම ගන්න ඕන. ඊළඟට පුතේ මේකේ වැදගත්ම දේ තමයි
කේන්ද්‍රය ලබා ගැනීම සහ අරය ලබා ගැනීම. කේන්ද්‍රය ලබා ගන්න ත්‍රිකෝණයේ කෝණ සමච්ඡේදක හමු වන ලක්ෂය. අරය ලබා ගන්න පුතේ එම කේන්ද්‍රයේ සිට ඕනම පාදයකට ඇති ලම්බ දුර. ඊළඟට පරිවෘත්තය. පරිවෘත්තය කියන්නේ ත්‍රිකෝණයේ ශීර්ෂ තුන. ත්‍රිකෝණයේ ශීර්ෂ තුන හරහා දෙනු ලබන වෘත්තය පුතේ. ත්‍රිකෝණයේ ශීර්ෂ තුන හරහා පරිවෘත්තය. ඒකට පුතේ කේන්ද්‍රය ලබා ගැනීමයි අරය ලබා ගැනීමයි ඕනේ. මෙන්න මෙහෙම පරිවෘත්තය ඇන්දුත් ශීර්ෂ තුන හරහා යන වෘත්තය ඇන්දුත් මේවා මොනවද? අන්තර්වෘත්තය ඇන්දොත් මේ පාද ස්පර්ශ කරනවා. පරිවෘත්තය ඇන්දොත් මේවට කියන්නේ මොනවා කියලාද පුතේ වෘත්තේ? ජාය. 10 පන්තියේ ඉගෙන ගත්තා වෘත්තයක ජායයි කේන්ද්‍රය අතර සම්බන්ධය. ජායයි කේන්ද්‍රය අතර සම්බන්ධය. මොකද්ද? ජායක මධ්‍ය ලක්ෂයත් කේන්ද්‍රයත් යා කරන රේඛාව ජායට ලම්බ වෙනවා. ජායක මධ්‍ය ලක්ෂයයි කේන්ද්‍රයයි යා කරන රේඛාව එම ජායක ලම්බ වෙනවා කියලා 10 පන්ති ඉගෙන ගත්තා වෘත්තයේ පිළිබඳව. එහෙමනම් මෙයා ජාය මෙයා කියනවා මගේ මධ්‍ය ලක්ෂයේ ඉඳලා ලම්බකයක් අඳින්න කියලා. හොඳයි රේඛාවක මධ්‍ය ලක්ෂයේ ඉඳලා අඳින ලම්බකයට නමක් කියනවා. මොකද්ද පුතේ? ලම්බ සමච්ඡේදය. එහෙනම් මේ ජාය කියනවා කොහෙවත් නෙමේ මගේ ලම්බ සමච්ඡේදකයේ මත කේන්ද්‍රේ පිහිටන්න ඕකේ කේන්ද්‍රේ පිහිටන්න ඕනේ. මේ ජාය කියනවා ඒ ඔයාගෙන් මම ජායක්නේ මගේ ජාය මධ්‍ය ලක්ෂයේ ඉඳලා ලම්බකයක් අඳින්න ලම්බ තමයි ඒක මත තමයි කේන්ද්‍රේ පිහිටන්න ඕනේ. මේ ජාය කියනවා මාධ්‍යාය. එහෙනම් මගේ ලම්බ සමච්ඡේදකයේ මත කේන්ද්‍රේ පිහිටන්න ඕනේ කියලා. එහෙමනම් පුතේ පරිවෘත්තය නිර්මාණය කරද්දී මේ පාද තුනට අපි කියන්නේ ජායන් කියලා. ඒ ජායයි කේන්ද්‍රය අතර සම්බන්ධය තමයි ලම්බ සමච්ඡේදකයේ මත තමයි කේන්ද්‍රය පිහිටන්නේ. එහෙමනම් මේ පාද තුනට ලම්බ සමච්ඡේදක නිර්මාණය කරන්න. මෙතන කවකටුව තියලා භාගයට වඩා වැඩි දුරක් කවකටුවට අරගෙන ඡාප දෙකක් අඳින්න. මෙතන කවකටුව තියලා ඒ ඡාප දෙක කපන්න. කපලා මේ අඳින එක්කෙනාට කියනවා ලම්බ සමච්ඡේදකය කියලා. මේ ලම්බ සමච්ඡේදකය කියනවා ඕක මත කේන්ද්‍රේ පිහිටන්න වෙන කොහෙවත් පිහිටන්න එපා. මෙයා කියනවා මම යාඩා. එහෙනම් මගේ ලම්බ සමච්ඡේදකයේ මත පිහිටන්න ඕනේ. එහෙනම් එයාට භාගයට වඩා වැඩි දුරක් කවකටුවට අරගෙන ඒකටත් පුතේ ලම්බ සමච්ඡේදකයක් නිර්මාණය කරන්න. ඕන දෙපැත්තේ ඡාප දෙක අඳින්න. මෙතන කවකටුව තියලා ඒ ඡාප දෙක කපන්න. ඒක තමයි පුතේ එයාගේ ලම්බ සමච්ඡේදය. මේ දෙක කැපෙන තැන තමයි කේන්ද්‍රය. මේක ලම්බ සමච්ඡේදකය මේක ලම්බ සමච්ඡේදය. ඔය දෙක කැපෙන තැන තමයි කේන්ද්‍රය තියෙන්නේ. මෙන්න කේන්ද්‍රය. එහෙනම් අරය ලබා ගන්න. මෙයා පුතේ ජායන්න මේවා කැපෙන තැන් වලින් ඉන්නේ කේන්ද්‍ර මේ වෘත්තය යන්නේ. එහෙනම් මෙතන කේන්ද්‍රයේ ඉඳලා ඕනම ශීර්ෂයකට ඇවිල්ලා දුර ගන්න අරය හැටියට අරගෙන වෘත්තයක් ඇඳුත් පුතේ ඒ වෘත්තය ඔන්නෝම යනවා. මේකට කියනවා පරිවෘත්තය කියලා. ඒකේ කේන්ද්‍රයයි අරයයි ලබා ගන්න හැටි ලියා ගන්න වෙනවා. ත්‍රිකෝණයේ පාදවල ලම්බ සමච්ඡේදක හමු වන ලක්ෂයේ කේන්ද්‍රය. එම කේන්ද්‍රයේ සිට ත්‍රිකෝණයේ ඕනම ශීර්ෂයකට ඇති දුර තමයි පුතේ අරය ලෙස ගන්න. දැන් පරිවෘත්තය නිර්මාණය කරද්දී විශේෂ ලක්ෂණ දෙකක් එනවා පුතේ. පරිවෘත්තය නිර්මාණය කරද්දී විශේෂ ලක්ෂණ දෙකක් එනවා පුතේ. එකක් මහා කෝණී ත්‍රිකෝණවල පරිවෘත්තය නිර්මාණය කරනකොට මොකද වෙන්නේ කියලා බලමු. මේ රේඛාවට ලම්බ සමච්ඡේදකයක් මම අඳිනවා. භාගයට වඩා වැඩි දුරක් අරගෙන ඡාප දෙකක් අඳිනවා. මෙතන කවකටුව තියලා ඒ ඡාප දෙක කපනවා. මේ ලම්බ සමච්ඡේදය. මේ රූප සටහන් දෙක බලන්න පුතේ. මම මහා කෝණී ත්‍රිකෝණයකට
පරිවෘත්තය නිර්මාණය කරා. නිර්මාණය කරනකොට මෙයාට ලම්බ සමච්ඡේදකයක් ඇඳා මේක. මෙයාටත් ලම්බ සමච්ඡේදකයක් ඇඳා ඒ දෙක කැපෙන තැන කේන්ද්‍රය. මම ඍජුකෝණික ත්‍රිකෝණයකටත් ඇඳපුතේ පරිවෘත්තයක්. මෙයාගේ ලම්බ සමච්ඡේදකය මෙහෙම ඇඳා මෙයාගේ ලම්බ සමච්ඡේදකය මෙහෙම ඇඳා ඒ දෙක කැපෙන තැන කේන්ද්‍රය මෙතන. බලන්න මේ තියෙන්නේ සුළු කෝණික ත්‍රිකෝණයක්. මේක මහා කෝණික ත්‍රිකෝණයක්. මේක ඍජු කෝණික ත්‍රිකෝණයක්. මේ ත්‍රිකෝණ තුනේ පරිවෘත්තය අඳිනකොට බලන්න පුතේ කේන්ද්‍රයේ පිහිටන ආකාරය. කේන්ද්‍රයේ පිහිටන ආකාරය. සුළු කෝණික ත්‍රිකෝණයක කේන්ද්‍රය පිහිටන්නේ ත්‍රිකෝණය ඇතුළත. ත්‍රිකෝණය ඇතුලේ. මහා කෝණී ත්‍රිකෝණයක පරිවෘත්තය නිර්මාණය කරද්දී කේන්ද්‍රය පිහිටන්නේ පුතේ ත්‍රිකෝණයෙන් පිට. ඍජු කෝණික ත්‍රිකෝණයක පරිවෘත්තය නිර්මාණය කරද්දී කේන්ද්‍රය පිහිටන්නේ කර්ණයේ මධ්‍ය ලක්ෂය මත. කර්ණයේ මධ්‍ය ලක්ෂය මත. මේක ඊටාම වැදගත්. ත්‍රිකෝණය ඇතුලේ, ත්‍රිකෝණය පිටෙන්, ත්‍රිකෝණය මත විතරක් නෙමෙයි, ත්‍රිකෝණය මත විතරක් නෙමෙයි, කර්ණයේ මධ්‍ය ලක්ෂය මත. ඇයි පුතේ මේක ඍජු කෝණයක් නම් මේක මොකද්ද? අර්ධ වෘත්තයක්. මේක අර්ධ වෘත්තයක්. මේක ඍජු කෝණික ත්‍රිකෝණයක් නම් මේක අර්ධ වෘත්තයක් වෙන්න ඕන. අර්ධ වෘත්තයක් මත පිහිටි කෝණ තමයි ඍජු කෝණ කියලා 10 පන්ති ඉගෙන ගත්තේ. අර්ධ වෘත්තයක් මත පිහිටි කෝණ ඍජු කෝණ වේ. එහෙනම් කර්ණයේ මධ්‍ය ලක්ෂය මත තමයි කේන්ද්‍රය පිහිටන්නේ. පුතේ මේක එක සැරයක් විභාගිත ආවා. එක සැරයක් විභාගිත ආවා. නිර්මාණකාරී දුන්නා පරිවෘත්තයක් නිර්මාණය කරන්න. ඊට පස්සේ පුතේ ප්‍රශ්න දෙකක් ඇටියට මේ දෙක ආවා. මහා කෝණික ත්‍රිකෝණයක පරිකේන්ද්‍රය පිහිටන්නේ කොහෙද? ඍජු කෝණික ත්‍රිකෝණයක පරිකේන්ද්‍රය පිහිටන්නේ කොහෙද කියලා ආවා පුතේ ප්‍රශ්න දෙකක්. ඒක හොඳට මතක තියාගන්න විශේෂ ලක්ෂණ ඇති. ඊළඟට අපි ඉගෙන ගමු තවත් ත්‍රිකෝණයකට අඳිනු ලබන වෘත්තයක් බාහිර වෘත්තය. අන්තර් වෘත්තය කියන්නේ ත්‍රිකෝණයේ පාද තුන ස්පර්ශ කරමින් අඳිනු ලබන වෘත්තය. පරිවෘත්තය කියන්නේ ශීර්ෂ ත්‍රිකෝණයේ ශීර්ෂ තුන හරහා අඳිනු ලබන වෘත්තය. බාහිර වෘත්තය කියන්නේ ත්‍රිකෝණයේ දික්කල පාද දෙකක්. AB පාදයයි AC පාදයයි. ත්‍රිකෝණයේ දික්කල පාද දෙකක් සහ ඉතිරි පාදය BC. ඉතිරි පාදය ස්පර්ශ කරමින් ත්‍රිකෝණයට පිටින් අඳිනු ලබන වෘත්තය. පුතේ දික්කල පාද දෙකයි ඉතිරි පාදය ස්පර්ශ කරමින් ත්‍රිකෝණයට අඳිනු ලබන වෘත්තයට අපි කියනවා පුතේ බාහිර වෘත්තය කියලා. ඒකෙත් තියෙනවා කාරණා දෙකක්. කේන්ද්‍රය ලබා ගන්න ඕන, ඊළඟ පුතේ අරයක් ලබා ගන්න ඕන. මේ කාරණා දෙක හොඳට මතක තියාගන්න. බාහිර වෘත්තය නිර්මාණය කරද්දී කේන්ද්‍රය හැටියට එන්නේ පාද දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ දෙකේ සමච්ඡේදක. මෙයාගේ සමච්ඡේදකයයි මෙයාගේ සමච්ඡේදකයයි හමු වන ලක්ෂය. කෝණ සමච්ඡේදක මතකද? මෙතන කවකටුව තියලා බාහුව දෙක කැපෙන්න අදින්න ඡාපයක්. බාහුව දෙකම කැපෙන්න. ඊට පස්සේ මෙතන කවකටුව තියලා මෙහාට ඡාපයක් අදින්න. මෙතන කවකටුව තියලා ඒ ඡාපය කපන්න. මේකට කියනවා කෝණ සමච්ඡේදකය කියලා. බාහිර කෝණයේ සමච්ඡේදකය. ඊළඟ මේ බාහිර කෝණයේ සමච්ඡේදකය අඳින්න. මෙතන කවකටුව තියලා බාහුව දෙකම කැපෙන්න ඡාපයක් අඳින්න. මෙතන කවකටුව තියලා මෙහාට ඡාපයක් අඳින්න. මෙතන කවකටුව තියලා ඒ ඡාපය කපන්න. ඒක තමයි ඉතිරි කෝණ සමච්ඡේදකය. මේ කෝණයයි මේ කෝණයයි සමානයි, මේ කෝණයයි මේ කෝණයයි. ඔන්න ඔය දෙන්න කටන දැන්ට අපි කියනවා කේන්ද්‍රය කියලා. මේක තමයි කියන්නේ. බාහිර කෝණවල සමච්ඡේදක හමු වන ලක්ෂය කේන්ද්‍රය. එහෙමනම් මෙයා ස්පර්ශකයක්, මෙයාත් ස්පර්ශකයක්, මෙයාත් ස්පර්ශකයක්. එහෙනම් ස්පර්ශකයි අරයයි අතර සම්බන්ධය මෙතන තියෙනවා. කේන්ද්‍රයේ සිට දික්කල පාද දෙකෙන් එකකට හෝ ඉතිරි පාදයට හෝ අඳිනු ලබන ලම්බ දුර.
දික්කල පාද දෙකෙන් එකකට හෝ ඉතිරි පාදයට අඳිනු ලම්බ දුර. මෙතන ඉඳලා මෙතනට යනකොට ලේසි පුතේ අත හුරුයි. අත හුරුයි. බාහිර ලක්ෂයේ සිට ලම්බකයක් අඳින හැටි මතකයි. මෙතන කාපටු තියලා මෙතනට වඩා පොඩ්ඩක් දුරට අරගෙන ඡාපයක් අඳින්න මෙහෙම පුතේ. ඊට පස්සේ මෙතන කවකටු තියලා ඒක කපන්න. මෙතන කවකටු තියලා ඒක කපන්න. ඒකට කියනවා පුතේ ලම්බ බාහිර ලක්ෂයක ඉඳලා ලම්බකයක් ඇඳීම. මේ ගන්න. මේකෙන් අපි ගන්න මේ ටික විතරයි. මෙන්න මේ දුර තමයි අරේ කියලා ගන්න. අරේ කියලා අරගෙන දැන් කේන්ද්‍රයේ කවකටුව තියලා මේ දුර අරේ ලෙස අරගෙන අඳින්න වෘත්තයක්. ඕකට කියනවා බාහිර වෘත්තය කියලා. මෙතනත් වැදගත් වෙන්නේ පුතේ කේන්ද්‍රය ලබා ගැනීමයි අරේ ලබා ගැනීම. හොඳයි. එහෙනම් පුතේ මම මේ නිර්මාණ පාඩම එතනින් නවත්තනවා. ඔයාලා මේකෙන් යම් දෙයක් ඉගෙන ගත්තා නම් පුතේ මට subscribe කරන්න. ඒ වගේම පුතේ බෙල් සලකුණ ක්ලික් කරගන්න. ඒ වගේම පුතේ යාළුවෝ අතර share කරගන්න. එතකොට ඔයාලට ඊට පස්සේ මම පුතේ දෙනවා ප්‍රශ්න පත්‍ර මාලාවක් ඔයාලට ආදර්ශ ප්‍රශ්න පත්‍ර, ඉලක්ක ප්‍රශ්න පත්‍ර. ඒවා සැලකිල්ලට අරගෙන පුතේ මේ පාඩම් වීඩියෝ ටික බලලා ඔයාලා පුතේ ගණිතයේ විශේෂ සම්මානයක් ලබා ගන්න. එහෙනම් මම මෙතනින් නවත්තනවා. ඔයාලා සියලු දෙනා පුතේ තෙරුවන් සරණයි.